ඊළඟ කරන් තියන්නේ x dot y dot බාහිර ලක්ෂ්‍යය ඉඳලා මේ x වර්ගය සමාන r වර්ග වෘත්තයට ස්පර්ශක අන්තොත් එහෙම ස්පර්ශකවල ස්පර්ශජායේ සේ මේ වෘත්තය අපිට දීලා තියෙන උඩට x වර්ගය තන y වර්ගය තන r වර්ග වෘත්තය. ඒ වෘත්තයට බාහිර x dot y dot ලක්ෂ්‍යයක් ගත්තොත් එහෙම අපි දන්නවා ස්පර්ශජායක් අඳින්න පුළුවන් කියලා. මේක තමයි මේක අපිට පුරන් තියෙන්නේ මේක x නෝට් දාන y නෝට් සමාන r වර්ගය කියලා. හරිනේ. p නෝට් x නෝට් y නෝට් ලක්ෂ්‍යය ඉඳලා මේ උත්තර ස්පර්ශක හන්දම මේ ස්පර්ශක දෙකේ ස්පර්ශ ලක්ෂ්‍ය ආකාරයට ගන්න ස්පර්ශජාය කියලා ඒක සමගින මෙන්න මේ කියලා තමයි පුරන් තියෙන්නේ. එළම ප්‍රතිඵල දෙනවා. ඒක පුරන් තියෙන්නේ. එහෙනම් මේ ස්පර්ශ ලක්ෂ්‍ය දෙක අපි ගමු එකක් p එක කණ්ඩායමක x එක y එක කියලා. මේ ලක්ෂ්‍ය අපි ගමු p දෙක x දෙක y දෙක කියලා. හරි. ඒ ආකාරම වෙනවා මේක ස්පර්ශජාය. අපිට ඕනේ p p දෙක රේඛාව සමීකරණ මේක කියලා පුරන් තියෙන්නේ. පාරලගේ x dot y නෝට් ස්පර්ශජාය මේක කියලා පුරන් තියෙන්නේ. අපි ඉස්සෙල්ලා අපි මේව ස්පර්ශ ගත්තොත් මේ ස්පර්ශ ලක්ෂ්‍ය දෙක කණ්ඩායමක අපි x එක y එක කියලා ගත්තොත් අපේ ඉස්සෙල්ලා තීරණය කරනවා අපි දන්නවා x වර්ග y වර්ග සමාන r වර්ග වෘත්තය ගත්තොත් මේ වෘත්තේ මත x එක y ලක්ෂ්‍ය ස්පර්ශකේ ගැන දන්නවා x x එක දන්න y y එක සමානයි r වර්ගය. මතක ඇති. එතකොට ඉස්සරහ ලියලා තියෙන්නේ p not සිරෙන් ස්පර්ශක ස්පර්ශ ලක්ෂ්‍ය p x එක y එක x එක y දෙකයි ගන්න. හරිනේ. කතරස් ලියන්න පුළුවන් අපිට නිසා p එක රීති. එන්දි ස්පර්ශකේ සමීකරණය. කියන්නේ එතකොට x x එක දාන y y එක සමානයි r වර්ග වෙන එක. එහෙනම් x එක y එක ලක්ෂ්‍ය ස්පර්ශකය මේක නම් x එක y දෙක ලක්ෂ්‍ය ස්පර්ශකය කියන්නේ x එක y කියන්නේ x එක y දෙක. හරි. එහෙනම් p දෙකේ තියෙන ස්පර්ශකයේ සමීකරණය කොට එන්නේ x x දෙක දාන y y දෙක සමානයි r වර්ගය. හරි. දැන් නමුත් මේ රේඛා දෙකම p not හරහා යනවා. හරිද? එහෙනම් එක p not හරහා යන නිසා ඒ කණ්ඩායමට උත්තර වෙනවා. මෙතන වෙනවා x not x එක දාන y not y එක සමානයි r වර්ග වෙනවා. එතන. ඔයගේ මේ රේඛාවත් x not y not හරහා යන දෙවෙනි ස්පර්ශකය. එහෙනම් දෙක p not හරහා යන නිසා අපිට x not x දෙක අන y not y දෙක සමානයි r වර්ග වෙනවා. හරි. දැන් මේක තර්කයෙන් ඔප්පු කරන් තියෙන්නේ. දැන් අපිට ඔප්පු කරන් තියෙන ස්පර්ශජාය මේකේ කියලා. හරිනේ. දැන් අපි දැන් මේ සමීකරණය ගත්තා. දැන් x x not දාන y y not සමාන r වර්ගයේ රේඛාව සැලසුවා විතර. ඔය එක්සෙල් පරිදි වාර්තේ සම රේඛාවක් කියන්නේ මේ රේඛාව සැලකුවොත් ඔයන් පේනවා මේක අපි මේ වම් පැත්තේ x y ට x එක y එක ආසය කරොත් වෙනවා. මේක අනුව r වර්ගය වෙනවා. ඒ කියන්නේ අපිට සමාන වෙනවා. මොකද මේ රේඛාවේ වම් පැත්තේ අපිට මේ රේඛාව ගත්තා මේ වම් පැත්තේ x y ට x එක y එක ආසය කරොත් මේක අනුව r වර්ගය සමාන වෙනවා. ඒ කියන්නේ මේ රේඛාව මේ සමීකරණය අනුව p එක ලක්ෂ්‍ය තෘප්ත වෙනවා. හරිනේ. මේක x y ට x එක y දාපෙන්නේ මේකෙන් තෘප්ත වෙනවා. ඒ කියන්නේ එතන මේ රේඛාව p එක කරා යනවා. ඒ වගේ මේ රේඛාවේ x and x දෙක y එක දාපෙන්නේ මේක අනුව තෘප්ත වෙනවා. ඒ කියන්නේ නම් මේ රේඛාව තුන අතර සමීකරණ අනුව අපිට පේනවා p එක ලක්ෂ්‍ය තෘප්ත වෙනවා. හරිනේ. එහෙනම් ඊළඟ දියක් තියෙන එක. එහෙනම් තුන හා හතර සමීකරණ අනුව මෙව රේඛාව p එක p දෙක ලක්ෂ්‍ය තෘප්ත කරනවා. හරි. එහෙනම් ප්‍රමිත ලක්ෂ්‍යයක් ආගන්න රේඛාවක් නම් විතර රේඛාවට අපිට අවශ්‍ය ස්පර්ශජාය වෙනවා. හරිනේ. ඒක තාර්කිකව කරනවා. ඒ නිසා p not and ස්පර්ශජාය කියන p එක විදිහේ රේඛාවේ සමීකරණය මේක වෙනවා. හරිනේ. එතන අපි කරන්නේ මේ ස්පර්ශ ලක්ෂ්‍ය කණ්ඩායමකට ගත්තා. මෙතන x එක y එක දෙන්න x එක y දෙන්න x එක y ලක්ෂ්‍ය ස්පර්ශක අපි ඉස්සෙල්ලා තීරක දානවා x x එක දාන y එක සමාන r වර්ගය p දෙක ස්පර්ශක මේක මේ දෙකම p not and අවශ්‍යතාව දෙක ගත්තා. දැන් අපිට ඔක්කොරන් තියෙන මේක ස්පර්ශජාය කියලා. ඒකට මේ රේඛාව තුන්වෙනි සමීකරණය x එක y එකත් හතරවෙනි සමීකරණය x දෙක y දෙක තෘප්ත කරනවා. එහෙනම් මේක p එක p දෙක හරහා එහෙනම් p not ස්පර්ශක ස්පර්ශජාය කියලා දෙන්නේ x x not දාන y සමාන r. අර ස්පර්ශකයේ ඉන්නේ ඉද ලක්ෂ්‍ය x x දාන y එක සමාන r වර්ගය. අර බාහිර ලක්ෂ්‍ය කණ්ඩායම x not y not නම් ස්පර්ශජාය එන්නේ x x not දාන y සමාන r. පෙරගත් එක මොකද තියෙනවා. හරි. අපි ඔකේ ගැටලුවට ගිහිල්ලා
ඒකදී අපිට දීලා තියෙනවා වෘත්තයක් x වර්ග ධන y වර්ග සමාන 5 කියලා වෘත්තයක් දීලා තියෙනවා. මේ වෘත්තය මත ලක්ෂ්‍ය කණ්ඩායම දීලා තියෙන ඒ දෙකයි විතර. මම දැන් ස්පර්ශකයේ සමීකරණ මම තියෙ ඉස්සලා. කේන්ද්‍ර මූලයේ වෘත්තයක්. අර මූල පහක් නේ. අර මේක දෙක ලක්ෂයෙන් දෙක එක නම් යෝග්‍ය ලක්ෂයක් නේ. අපිට කෙලින්ම මේකේ තීරක ආස කරන්නේ තියෙන්නේ. හරිනේ. අපි දන්නවා x වර්ග y වර්ග සන r වර්ග වෘත්තය මත x එක y ලක්ෂ අතර ස්පර්ශකයන්නේ x x එක ධන y y එක සමානයි r වර්ග. මතකද? වෘත්තය මත x එක y තියෙනවා ඔකේ. එහෙනම් මෙතන මේ වෘත්තය මත ලක්ෂ්‍ය දෙක එක නම් x එක y වර්ග දෙක r වර්ග වෙන 5. යන වෙනවා x වර්ග දෙක y වර්ග එක සමානයි 5. එතන 2x ධන y වෙන 5 සමාන වෙයි. ඔක තමයි ස්පර්ශකයේ සමීකරණය. ඊළඟට අපිට තවත් කොටසක් තියෙනවා. මේ වෘතයට බාහිර තුන දෙකේ ලක්ෂයක් දෙන්න තියෙනවා. ඔය ලක්ෂය යන ස්පර්ශක දෙකක් නැහැ. අන්දත් වෙන්නේ ස්පර්ශ ජාය. එන අපි මේක ලක්ෂය ගමු. එතන ස්පර්ශ ජාය නම් තියෙනවා. අපි LM කියලා දැන් අපිට LM වල සමීකරණ නැත්තේ. ඉතින් අපි මේක දැන් පොඩ්ඩක් කරා. බාහිර x නෝට් y නෝට් ලක්ෂය ඉඳලා මේ වෘත්තයෙන් ස්පර්ශක ස්පර්ශ ජායන්නේ x x නෝට් දාන y y නෝට් සමන r වර්ගය. එතන එහෙනම් වෘත්තය දානවා. බාහිර ලක්ෂය දානවා. ස්පර්ශ ජායන්නේ x x නෝට් දාන y y නෝට් සමන r වර්ගය. x නෝට් y නෝට් කියන්නේ ලක්ෂය. එහෙනම් අපිට කෙලින්ම LM ස්පර්ශ ජාය ලියන්න පුළුවන්. x r x නෝට් වෙනින් තුන. මේක තීරක කරන x r තුන තන y වර්ග දෙක සමාන 5. හරිනවා. තුනක් සම දෙකයි වෙන 5 සමාන විද්ද. ඔයදට ප්‍රතිඵල ගන්න පුළුවන් ඒ ස්පර්ශකයේ ස්පර්ශ ජාය හොයාගන්න විදිය. එළිම තීරයට ආස කරලා. හරි. ඊළඟට ඔය තාප්ති දෙකට ගණන් ඉන්න පුළුවන්. අපිට ගානක දීලා තියෙන මේ වෘත්තේම ජායක සමීකරණය 2x ඍණ y ධන 5 සමාන විද්දයකට. මේ වෘත්තේ ජායක සමීකරණ දීලා තියෙනවා. ඒක මෙන්න තමයි. එනේ ජාය සමීකරණ අපිට දීලා තියෙනවා 2x ඍණ y ධන 5 සමාන විද්දයකට දීලා තියෙනවා. හරි. එහෙනම් අපිට බලන්න තියෙන්නේ මෙන්න වෘත්තයේ රේඛාවේ ඡේදන ලක්ෂයේදී අපිට වෘත්තයේ ස්පර්ශය දෙකක් ගන්නොත් මෙන්න ස්පර්ශය දෙක ඡේදන ලක්ෂය කණ්ඩායම. මේ ලක්ෂය කණ්ඩායම ගන්න තියෙනවා. ඒක අර අපි ඉස්සර කරේ මේ ලක්ෂය දීලා තියෙනවා ස්පර්ශ ජාය හේවුවා. දැන් අපිට ජාය දීලා මේ ලක්ෂය ගන්න තියෙනවා. හරි. එතකොට අපිට තව කිහිපයක් තියෙනවා. මේ වෘත්තයේ රේඛාව විසඳලා මේ ලක්ෂය කණ්ඩායම වෙලා මේ වෘත්තයේ රේඛාව විසඳලා මේ ලක්ෂය කණ්ඩායම වෙලා ඊට පස්සේ අර x x එක දාන y x දාන r වර්ගයේ සූත්‍රය අනුව මේ ස්පර්ශය දෙවිලා විසඳලා මෙතන කණ්ඩායම් ගන්න පුළුවන්. ඒක ලොකු ක්‍රියාදාමයක්. හරිද? නමුත් තව අපිට එකපාරටම කරන්නත් ක්‍රමයක් තියෙනවා. ඒකෙදි අපි කරන්නේ කෙලින්ම මේ රේඛාවේ වෘත්තය හම්බෙන ලක්ෂය ගත්තොත් එහෙම LM කියලා. හරිද? මේ ස්පර්ශ සමීකරණ ලක්ෂය p කියලා ගමු. මෙතන කණ්ඩායම් අපි ගමු x නෝට් y නෝට් කියලා. හරිද? මේ රේඛාවේ වෘත්තය හම්බෙන ලක්ෂය LM කියලා ගමු. එල්හයිම් වල දැන් ස්පර්ශකවල ඡේද ලක්ෂ්‍ය අපි px නෝට් y නෝට් කියලා ගමු. හරිනේ? එහෙනම් අපි මේ ඡේද ලක්ෂ්‍ය x නෝට් y නෝට් කියලා ගත්තොත් අපිට එකපාරට LM ලියන්න පුළුවන්. කොහොමද මේ ස්පර්ශය? ඒකට එන්නේ කෙලි මේ තීරය ගන්නවා. x x නෝට් දාන y y නෝට් සමානයි r වර්ගයට 5. හරිනේ? ඔය අපිට ගන්න පුළුවන්. ඒක අපිට ලියන්න ඊට පස්සේ x x නෝට් දාන y y නෝට් ඍණ 5 සමාන විදිහට ලියන්න පුළුවන්. අපි අර තීරය ගන්නවා මේ වාසිය ගන්න x නෝට් y නෝට් කියලා ගත්තොත් මේ උදේට ස්පර්ශ කරලා ස්පර්ශ ජාව ඕකේ. නමුත් දත්තේ අපිට දීලා තියෙනවා මේ LM රේඛාව 2x ඍණ y ධන 5 සමාන විදිය කියලා. දත්තේ මේ දෙකම LM රේඛාව. එහෙනම් මේ දෙකම එකම රේඛාව දැක්කනවා නම් මේ රේඛා දෙක සංගුණක සමාන කරන්න බෑ. සංගුණ අතර අනුපාත සමාන වෙනවා. හරිද? එහෙනම් මේ එක රේඛාව දෙක රේඛාවයි සමසමින්ද මේ දෙක එකම රේඛාව නිරූපණය වෙනින්ද අපිට ගන්න පුළුවන් එක හද එකම රේඛාව නිරූපණය කරන නිසා සංගුණ අනුපාත සමාන කරනවා. එහෙනම් මෙතන x සංගුණ x නෝට් බෙදීම මෙතන x සංගුණ දෙක සමානයි. මෙතන y වල සංගුණ y නෝට් මෙතන ඉන්න y සංගුණ ඍණ 1.
සමානයි නියත පද අතර අනුපාතය. විතර ඍණ 5 එදිම ධන 5. හරිද? විතර මෙතන එන්නේ සුළු ගාම එතකොට x නෝට් යට 2 සමානයි y නෝට් යට ඍණ 1 සමාන ඍණ 1. අපිට මේකෙන් මෙතන සමාන කරොත් අපිට වෙනවා x නෝට් සමානයි ඍණ 2යි y නෝට් සමාන 1යි. හරි. එහෙනම් කෙලිම වෙනවා ඉවල කන්දාකයේ ඍණ 2යි 1යි. හරිද? ඔබ මොකක් පාවිච්චි කරන්නේ? අර තීරි කෙලිම පාවිච්චි කරන තීරේ නම් රේඛාවේ වෘත්තය හමුවේ ලක්ෂ ln කියලා ගත්තම එල්ලහයි මධ්‍යස්ථ ස්පර්ශක හමුවේ ලක්ෂයේ px නෝට් y නෝට් කියලා ගත්තා. මේක රේඛාවට තීරි කරලා ඒක ලියන්න පුළුවන්. දත්තෙන් මේ රේඛාව දීලා තියෙනවා. හරිද? එහෙනම් මේ රේඛාව එකම රේඛාව නම් ඔතේ සරසම් වෙන්න ඕන සමීකරණ දෙක. ඒ සඳහා සංගුණ අනුපාත සමාන වෙනවා. සංගුණක නෙවෙයි. අනුපාත සමානයි x සමාන x නෝට් යට 2 සමානයි y නෝට් යට ඍණ 1 සමානයි නිරූපත අනුපාතය. ඔගේ අපිට x නෝට් y නෝට් කියව ලක්ෂ ගන්න පුළුවන්. හරිද? ඔය ටික දැනගෙන හොඳටම ඔය යටි ගන්න આવොත් ඔය කරුණු මොකක් හරි එකක් අඩංගු වෙනවා. හරි? ඊළඟට තාක්ෂණික කරනවා ඊට සම්බන්ධ දෙයක්. ඊළඟට x වර්ග y වර්ග r වර්ගය වෘත්තය අපි දීලා තියෙනවා. හරිද? ඒ වෘත්තයේ මධ්‍ය ලක්ෂ්‍ය h කියන ජාය සමීකරණ අපි ඔක ඉස්සරත් ගන්න කරා. මේ වෘත්තයේ මධ්‍ය ලක්ෂ්‍ය h වෙන ජාය සමීකරණ අපිට ඔප්පු කරන්න තියෙනවා. hx තන ky සමානයි h වර්ග තන k වර්ගය කියලා. මේ වෘත්තයේ මධ්‍ය ලක්ෂ්‍ය කන්දාක hk වෙන ජායක් තියෙනවා. ඒ ජාය සමීකරණ හොයන්න තියෙනවා. අපි ජ්‍යාමිතික රූපයට ගියොත් මේක x වර්ග තන y වර්ග තන r වර්ගයේ වෘත්තය අපි විතර ගමු ජාය. ජාය අන්ත දෙක අපි විගල හිතමු. හරි. ඒ විගල අතර මේක මධ්‍ය ලක්ෂ්‍ය තමයි අපිට දීලා තියෙන්නේ. c hk කියලා. හරි. මූල ලක්ෂ්‍ය. දැන් මේක මතක කරගන්න හදන්නේදී. අපි ඉස්සර ගන්න කරා. හරි. එහෙනම් එතකොට මේ වෘත්තයේ මධ්‍ය ලක්ෂ්‍ය hk වෙන ජායක් වෙනවා. ඒතර ජාය අපි a විගල ගත්තොත් මධ්‍ය ලක්ෂ්‍ය c නම් c කට hk. මේ දෙක සමානයි. ඒ කෙලිම කේන්දරයට යාකර වෙටිය මේක ලම්බ කරනවා. ජාමිතිය. හරි. එතකොට අපිට OC අනුක්‍රමය ගම මේක අනුක්‍රමය උත්තර ගන්න පුළුවන්. හරි. එහෙනම් අපිට OC අනුක්‍රමය කියන්නේ k බෙදීම h කියන දෙකෙන් දෙක h වෙන බිඳුව. k බෙදීම h එක. ඒ නිසා AB අනුක්‍රමය. අනුක්‍රම දෙක එකක් නෙවෙයි පරස්පරයෙන් නාගය. හරි. ඔයන අපිට ගන්න AB සමීකරණය. කියන්නේ y ඍණ y1 කියන්නේ k තන අනුක්‍රම ඍණ h යට k වාරයක් x ඍණ x එක. හරි. x එක ඍණ කරගෙන h පරස්පර කරවත් වෙනවා yk ඍණ k වර්ගය සමානයි ඍණ hx තන h වර්ග. හරි. එතකොට අපිට එනවා hx ධන yk සමානයි h වර්ග ධන k වර්ග. ඔය තමයි. හරි. එහෙනම් මේ මධ්‍යලක්ෂ්‍ය කියන ජාය ගත්තොත් එහෙම ජායන්ත අපි AB කරගත්තාම AB රේඛාව මේක ලම්බ කරනවා. එයා කරාම මේක අනුක්‍රමණය AB රේඛා අනුක්‍රමණය උත්තරේ යන්න පුළුවන්. හරි. ඊළඟට ඔය ගැටලුවටම තවත් සම්බන්ධයි. ඊළඟට අපිට දීලා තියෙනවා ගැටලුව. ඔයකට සම්බන්ධ කරලා හදන්න තියෙන්නේ. LX තන MI තන n සමානයි. LX තන MI සමාන 1. මේ රේඛාව මත P කියන විචල ලක්ෂයක් තියෙනවා. මේ රේඛාව P කියන විචල ලක්ෂයක් තියෙනවලු. P වල ඉඳලා මේ x වර්ග y වර්ග සන r වර්ග උත්තේට ස්පර්ශක අඳිනවා. හරිද? එමෙන් දොත් එන්න මේ P මේ රේඛාවද විචලනය වෙනකොට ස්පර්ශවල ස්පර්ශජායේ මධ්‍ය ලක්ෂයේ පතය. අපිට ඔප්පු කරන් තියෙන මේක. x වර්ග තන y වර්ගය ඍණ r වර්ගය lx ඍණ r වර්ගය my සමානයි විදිහට ඔප්පු කරන්න. හරි. ඔන්න ඔප්පු කරන්න. අපිට රේඛාවක් දීලා තියෙනවා. මේ රේඛාවට p කියන ලක්ෂයක් ඉතල වෙනවා. p වල ඉඳලා මේ වෘත්තයේ ස්පර්ශක දෙකක් අන්තොත් ඒ ස්පර්ශජායේ මධ්‍ය ලක්ෂයේ පතය මේක ඔප්පු කරන් තියෙන p මේ රේඛාවට ඉතල වෙනවා. අපි ඔගේ ජ්‍යාමිතික රූපය ගත්තොත් එතන x වර්ග තමයි වර්ගන r වර්ග වෘත්තයෙන් දීලා තියෙන්නේ. අර දීලා තියෙන චල රේඛාව මේක. රේඛාව මේක
LX තන MY ඍණ 1 සමාන බිඳුව. මේ රේඛාවත් අචල රේඛාව මේ රේඛාව විචල්්‍ය ලක්ෂ්‍ය වෙන්නේ P. P කියන විචල්්‍ය ලක්ෂ්‍යයක් තියෙනවා. P එකකට යනවා. ඒතර P එකකට යනකොට දැන් P වල මේ අවස්ථාවේදී ස්පර්ශකයන් දොත් විතරයි. ඒ ස්පර්ශය නෙකයි. හරි. ඔය වань තියෙන්නේ P මේ රේඛාවත් චලනය වෙනකොට ඔය වෙන එහා P ස්පර්ශ ලක්ෂ්‍ය වෙනස් වෙනවා. එහා P ස්පර්ශ ලක්ෂ්‍ය වෙනස් වෙනකොට මධ්‍ය ලක්ෂ්‍ය කාණ්ඩාක වෙනස් වෙනවා. ඒතර මධ්‍ය ලක්ෂ්‍යයෙන් ලැබෙන පතේ මේ කියලා අපිට උපකරන්නේ. ඔය තමයි ගැටලුව. හරිනේ. මේ රේඛාවන්ත විචල් ලක්ෂ්‍යයක් තියෙනවා. ස්පර්ශය දැක්කම ස්පර්ශය මේක ස්පර්ශයයි මධ්‍ය ලක්ෂ්‍ය පතේ අපිට හොයන්න තියෙන්නේ. ඒකට අපිට ඉස්සර තියෙන ටික පාවිච්චි කරන්න වෙයි. ඒක තමයි පටන් ගන්නෙ. අපි පියවර කාණ්ඩාංගය දෙනවා අපි x0 y0 කියලා. විචල් ලක්ෂ්‍ය. හරි. පටන් ගන්න ඉතින්. අපි දෙනවා p සමානයි x0 y0 දෙයි ගන්න. එහෙනම් පියවර කාණ්ඩාංග අපි x0 y0 කියලා ගත්තොත් අපිට මේ පියවර කාණ්ඩාංග මේ රේඛාවදී දෙලින්ද මේක තෘප්ත වෙනවා. ඒකද අපිට එනවා ඒ නිසා මේක p0 රේඛාවක් තියෙනවා lx0 ධන my0 ඍණ 1 බිඳුවක් වෙනවා. ඕක එක සමීකරණය. හරි. ඔය රේඛාව දිහා ලක්ෂ්‍ය x0 y0 කියලා ගත්තොත් ඒ රේඛාවදී ඔක එනවා. ඊළඟට p0 වල මේ උදාහරණ ස්පර්ශය අපි AB කියලා ගත්තොත් අපිට AB රේඛාව පිළිඹ ලියන්න පුළුවන්. AB කියන්නේ ස්පර්ශය. x0 y0 ලක්ෂ්‍ය ඉඳලා මේ උදාහරණ ස්පර්ශය. දැන් ඉතල තීරයෙන් ස්පර්ශය. එතකොට AB ජාය සමීකරණ මේක එන්නේ. x0 තන y0 තන r වර්ගය. හරි. අපිට ඕනේ එතකොට මේ AB රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය පතයක් ගන්න තියෙනවා. හරි. දැන් අපි AB රේඛාව මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායමේ ගමු. අර ඉස්සෙල් තීරය ගන්නවා CHK එක. හරි. දැන් අපි ඉස්සෙල්ලා තීරයෙන් දානවා මධ්‍ය ලක්ෂ්‍ය සමීකරණ. මේ උත්තරන ජායක මධ්‍ය ලක්ෂ්‍ය HK නම් මේ ජාය සමීකරණ මිශ්‍ර කොටසින් දානවා. එහෙනම් මුල් කොටස අනුව අපි දන්නා AB රේඛාව වෙන්නේ අපිට ඒක අපි ඔප්පු කරා. hx තන ky සමානයි hr තන ky. හරිද? අපි ඒකට ස්පර්ශය කාය අරගෙන මධ්‍ය ලක්ෂ්‍ය HK කියලා ගත්තා. මේ ජාය සමීකරණ මුල් තීරය ගන්නවා මේක වෙනවා. දෙවෙනි තේ අපිට ඊළඟ දෙවෙනින් අපි ඔප්පු කරලා තීරය ගන්නවා මධ්‍ය ලක්ෂ්‍ය HK වල ජාය මේක වෙනවා. එහෙනම් මේ දෙකම එකම රේඛාව වෙනවා. මේකත් තේරෙන්නේ මේක පිටක් වෙනවා. එහෙනම් ඉස්සලා වගේ මේ දෙක සම්පාත වෙනවා. ඒත් එකම රේඛාවින්ද සමුදාන්පාත සමාන වෙනවා. එහෙනම් එක දෙවෙනි රේඛාව තුන එකම රේඛාවින්ද සමුදාන්පාත සමාන වෙනවා. එහෙනම් x0 කට h සමානයි y0 කට k. හරිනේ? සමානයි. දෙකම මේ දකුණු පැත්තේ තියෙන දර r වර්ගයට h වර්ග ගන්න කියලා. හරි. x සමානානුපාත y සමානානුපාත ඊට උදාහරණපාත ඔකේ නේද? අපිට මේකෙන් හොයාගන්න පුළුවන් x0 කියන්නේ මේ සමාන කරොත් එනවා r වර්ග h යට h වර්ග k වර්ගය. මේ සමාන කරොත් එනවා අපිට y0 සමාන වෙනවා r වර්ග k යට h වර්ග k වර්ගය. එතන අපිට අර රේඛාවදී ඉතල්ලක්ෂ කණ්ඩායමක් හොයාගන්න පුළුවන්. නමුත් මේ x0 y0 කියන එක මෙන්න මේ සම්බන්ධය තෘප්ත වෙනවා. එහෙනම් පතේ වන්නම් මේ විචල්‍ය අයින් කරනවා. x0 y0 නැසෙනවා. එහෙනම් පතේ වන්න විචල්‍ය අයින් කරා අපිට එතන x0 y0 වෙනුවට ආස කරන්න පුළුවන් මෙතෙට එයාගෙන් දෙක. එතකොට එනවා අපිට එහෙනම් අපි ඉගෙනගත්ත එකෙන් මේක නිසා අපි මේ කණ්ඩායම මෙතෙට ආස කරනවා. එතකොට එනවා L වාරයක් R වර්ග h යට h වර්ග ධන k වර්ගය ධන m වාරයක් R වර්ග k යට h වර්ග ධන k වර්ගය සමාන එක විතරකම්. දැන් අපි ඔක වැඩි කරනවා h වර්ග ධන k වර්ග මුල් සමීකරණය. එතකොට එනවා අපිට L R වර්ග h ධන m R වර්ග k සමානයි h වර්ග ධන k වර්ගය. ඕකේ. හරි. දැන් අපිට ඕනේ AB රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය පදය. අපි කිව්වා මේ රේඛාව මත P විචල්්‍ය වෙනකොට මේ මධ්‍ය ලක්ෂ්‍ය වෙනස් වෙනවා. ඒතර HK වෙනස් වෙනවා. එහෙනම් ඒතර HK වලින් අපිට සමීකරණයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය පදේ ගන්නකොට අපි මේ HK උත් xy දාලා තමයි පදේ ලියන්නේ. හරිනේ? ඒ නිසා C පදය විචල්්‍ය ආකාරයෙන් කොට HK වලට xy දාන්න. HK වලට x දානවා, P වලට y දානවා. එතකොට L R වර්ගය x දාන m R වර්ගය y සමානයි h වර්ගය දාන x වර්ගය දාන y වර්ගය. ඔය දාවිට අන්තිම උත්තරේ.
සටහන් කරන්න ගැටලුව. හරිනේ. යම් කිසි චල රේඛාවක් දීලා තියෙනවා. චල රේඛාවක් දීලා ඒකම චලලක්ෂය දීලා x වලට අයිනෝ කියලා. ඒකට ඒකේ තමයි මේ උත්තර ස්පර්ශකයන් තමයි ස්පර්ශකවල ස්පර්ශයයි මධ්‍යලක්ෂයේ පතේ වන්ති. ඒක අපි කරේ මෙතන x වලට අයිනෝ කියලා ඉස්සර ජය ලියුවා. ජය මධ්‍යලක්ෂයන්ට h කියලා තමයි දෙවිලි තීරේ කනවා අපිට ජය සමීකරණ ලියන්න පුළුවන්. ඊට පස්සේ අර ab ස්පර්ශයයි මධ්‍යලක්ෂයේ ජය සම්පාත කරාම අපිට x වලට අයිනෝ හොයාගන්න පුළුවන්. ඒක මේ රේඛාව තුත්ත කරන මේ අවස්ථාව වෙනවා. ඒක මේ සමීකරණය වෙනවා. ඉතින් මධ්‍යලක්ෂයට අපේ ගන්නකොට අපි hk විචලන හින්දා hk වල දාන xi. ඒක අවශ්‍ය උත්තරේ. උදේ ගැටලු ඔය සම්බන්ධ ඒ තීරික සම්බන්ධ කරලා එනවා. හරිද? ඒක දැනගෙන ඉන්නවා. දැන් අපි ගත්තේ එතකොට එක්සරදන වයි වර්ග සමන r වර්ග උත්තය සම්බන්ධව දැන් අපි මේ සම්මත උත්තය ගත්තා. අපි ඉස්සෙල්ලා ඔප්පු කරා මේ වෘතයට වෘතයන්ත p1 x1 y ලක්ෂයෙන්දී අද ස්පර්ශකයේ සමීකරණය ඒක සමීකරණය දැකගෙන ඉන්නවා x x එක දාන y y එක දාන g වරක් x දාන x එක දාන f වරක් y දාන y එක සමානයි දාන c සමාන විදිහ මේක අපි එදා ඔප්පු කරා ඉස්සෙල්ලා කොටස ඔප්පු කරා හරිද එතකොට දැන් මෙන්න මේකත් අපිට පාවිච්චි කරන්න වෙනවා මේ ස්පර්ශක අපි දන්නවා ඊට පස්සේ දැන් මෙතෙන්දි කරන්න තියෙන්නේ මෙන්න මේ වෘතයට බාහිර x dot y not ලක්ෂය දාලා හරිද බාහිර x dot y p not x dot y not ලක්ෂය දාලා ස්පර්ශකයන්ද ස්පර්ශජාලය සමීකරණය. එතකොට අපි ඉස්සෙල්ලා කරපු විදිහටම කරන්න වෙන්නේ සමීකරණය විතරයි වෙනස් වෙන්නේ. ඒ ආකාරයට ලියන්නේ. එතකොට එනද අපිට තීරක ඊට පස්සේ උපකරණ තියෙන්නේ p not x dot y not ලක්ෂය මේ වෘතයට ස්පර්ශකයන්ද ස්පර්ශජාලය සමීකරණය කියන උපකරණ තියෙනවා. x x not දාන y y not දාන g වරක් x දාන x not දාන f වරක් y දාන y not දාන c සමන විදිහට ඔප්පු කරන්නේ. හරිනේ අපි ඉස්සෙල්ලා විදිහටම ඒක ඔප්පු කරන්නේ උරුපේ විතරයි සක්‍රිය. එහෙනම් අපි පටන් ගත්තොත් ඒ සමන බිඳුව දීලා තියෙනවා. හරිනේ බාහිර ලක්ෂයක් දීලා තියෙනවා. එතකොට px not y not අර ඉස්සෙල්ලා ඉදරම යන්නේ මේ ස්පර්ශ ලක්ෂ්‍ය දෙක ගන්නවා p1 x1 y1 එතන p2 x1 y2 අර ගත්තා මේක ස්පර්ශයයි මේක සමීකරණය තමයි කියලා ඔප්පු කරන්නේ හරිද දැන් එහෙනම් p සිට සෝනින්ද උත්තරන ස්පර්ශ ලක්ෂ්‍ය px1 y1 px1 y2 ගයි ගනිමු මේක ගත්තාට පස්සේ අපිට එකපාරටම ඉස්සෙල්ලා තීරක අපි ලියන්න පුළුවන් ඒ නිසා p1 හිදී ඒ සමාන බිඳුවට අඳින ස්පර්ශකයේ සමීකරණය ये आप गलत देना स्पर्शिक समीकरण इनमें x x का दाना y y का दाना g वारक x दाना x का दाना f वारक y दाना y एक दाना c समान बिंदु ओके वह p एक लक्ष्य यदि अदने स्पर्शिक समीकरण समान बिंदु होते हैं और इधर ना p तक हिंदी ये समान बिंदु होते हैं स्पर्शिक समीकरण तो होते हैं मितान x का y देखें इधर x x का दाना y y का दाना g वारक x दाना x देकर दाना f वारक y दाना y देकर दाना c समान बिंदु ओके දැන් මේ ස්පර්ශක දෙකම p not හරහා යනවා අර විදිහට ලියන්නේ එහෙනම් අපිට එක p ලක්ෂය හරහා යන නිසා x not y not උත්තර එනවා නේද එනවා x not x එක දාන y not y එක දාන g वारक x not දාන x එක දාන f वारक y not දාන y එක දාන c සමාන විදිහට ඔතන හරිනේ ඔය දෙකම p දෙකේ ස්පර්ශකත් p හරහා යන හින්දා x not x දෙක දාන y not y දෙක දාන g वारक x not දාන x දෙක දාන f वारक y not දාන y දෙක දාන c සමාන විදිහට ඔක අපිට එහෙනම් අපි ස්පර්ශකේ ලියලා p not හරහා අක්ෂර දෙක ගත්තා දැන් අපි මේ රේඛාව ගන්නවා ඔප් කරලා තියෙනවා දැන් x x not දාන y y not දාන g वारक x දාන x not දාන f वारक y දාන y not දාන c සමාන බිඳුව රේඛාව සැලකුවිට මේ x වල පරිමාණ මාත්‍ය සමීකරණයක් ඒක තමයි රේඛාවක් වෙන්නේ දැන් මේ රේඛාව සැලකුවම ඔයාලට පේනවා මේක x and x එක දාපු විදිහට x එක y දාපු විදිහට මේකෙන් තෘප්ත වෙනවා x and x එක දාම මේක හරි බිඳුව ඒක සමාන එක
ඒක මේ රේඛා x y x එකයි කියලා මේක අනුව තෘප්ත වෙනවා. එහෙනම් මේ රේඛාව සැලකුව විට 3 4 අන්න. මොකද වෙන්නේ? අපිට පේනවා මේ රේඛාවට මේ ලක්ෂයේ කණ්ඩායම් කරාම එතකොට අපිට වෙන මේ සමීකරණය අනුව මේක තෘප්ත වෙනවා මේ රේඛාව. මේ රේඛාව මේක අනුව p දෙක තෘප්ත වෙනවා. එහෙනම් එතකොට මේ රේඛාව p1 p2 කරා යනවා. එහෙනම් 3 4 සමීකරණ අපිට පේනවා මේ රේඛාව p1 p2 ලක්ෂ තෘප්ත කරන නිසා p1 p2 ජාය රේඛාන් දැක්ක. හරි. p1 p2 ස්පර්ශ කරන දේලා විරෝණතරන අවශ්‍යතාව දෙකත් ඊට පස්සේ ඒක දීලා තියෙන රේඛාව ගත්තාම මේ රේඛාව මේ තුන සමීකරණ අනුව p1 ලක්ෂයත් 4 සමීකරණ p2 ලක්ෂයත් තෘප්ත කරනවා. එහෙනම් ඒ කියන්නේ මේක p1 p2 රේඛාව. p1 p2 රේඛාව ගැනකට ස්පර්ශ ජායය. එහෙනම් ස්පර්ශ ජායය කරනකොට මේක සමීකරණ ඇතුළත. හරි. එහෙනම් අර ඉස්සර තීරේකමයි සමීකරණ කරේ දීර්ඝ වෙලා තියෙනවා. ඔය දෙක හරියටම දැනගෙන ඉන්නවා ගාන එවිල තියෙන නිසා. අපි බලමු ගණන් කීපයක් කරන්න. හරි. අපිට ගානක් දීලා තියෙනවා මේ විදිහට ඒ 4 3 ඒ 4 3 ලක්ෂය අපිට දීලා තියෙනවා ඊළඟට අපිට දීලා තියෙනවා b 3 2 ලක්ෂය. හරිද? ඔය ලක්ෂ්‍ය වලදී අපිට වෘත්තයක් දීලා තියෙනවා මේක. x ආරදන y වර්ගය ඍණ 7x ඍණ 5y ධන 18 සමානයි. හරිද? මේ වෘත්තය මත ලක්ෂ්‍ය දෙකක් කියලා දීලා තියෙනවා. මේ ලක්ෂ්‍ය දෙක දන්නේ ස්පර්ශක සමීකරණ වලින් තියෙනවා. හරිද? මේ වෘත්තයට වෘත්තය මත මේ ලක්ෂ්‍ය දෙක දන්නේ ස්පර්ශක සමීකරණ වලින් තියෙනවා. අපි මේ ගත්තත් ඒ වෘත්තයකට ඒවලන් ස්පර්ශකේ ඒවල කණ්ඩායමක් අපිට දීලා තියෙනවා 4 3 එක. අපි දන්නවා මේ සමාන බිඳු වෘත්තය මත x1 y1 ලක්ෂයේදී. ඒ සමාන බිඳු වෘත්තය මත x1 y1 ලක්ෂයේ ස්පර්ශකේ සමීකරණ අපිට ආවේ මේක. x එක ධන y එක ධන g වාරයක් x ධන x1 ධන f වාරයක් y ධන y1 සමාන බිඳු ආවේ. හරිද? එතකොට ගෙලින්ම එහෙනම් මෙතෙන්දී ඒවලන් ස්පර්ශකේ සමීකරණය x1 y1 3යි gx මෙතන පවා ගන්න වෙනවා. හරිනේ. ඒකට පේනවා දෙරින් 2g කරන්නේ ඍණ g සමාන ඍණ 7 බෙදීම 2 2x සමාන 5ක් කරනකොට x සමාන වෙනවා. ඍණ 5ක් කරනකොට ඍණ 5 බෙදීම 2 c සමාන 18යි. හරි. එහෙනම් අපිට ඒවලන් ස්පර්ශකය කරනකොට x එක y එකට දාන්න මේ කණ්ඩායම. එතකොට වෙනවා x වාරයක් 4 අන y වාරයක් 3 g කියන්නේ එතකොට මෙයාගේ ඍණ 7 බෙදීම 2 වාරයක් x ධන x එක කියන්නේ 4 ඍණ 5 බෙදීම 2 වාරයක් y ධන y1 වෙනකොට එතකොට 3 ධන 18 සමානයි. ඔක අපි සුළු කරාම ඒ සමීකරණ ගන්න පුළුවන්. මම එකපාරට කියන එක. අපිට සුළු කරොත් එන්නේ මේක. x ධන ඍණ සමානයි වෙන්නේ. මේක දෙකෙන් එක සුළු කරා. ඒක ප්‍රශ්න නැහැ. ඒ වගේම පියවර ස්පර්ශකය. ඒ බියෝජන් ස්පර්ශ ගන්නකොට එතකොට x එක වෙන්නේ 3 දෙක එන්නේ GFC මේ පද්ධතියම තමයි. එතකොට එන්නේ එහෙනම් බියෝජන් ස්පර්ශ ගාම x වාරයක් 3 අන y වාරයක් 2 එන 7 බෙදීම 2 වාරයක් x ධන 3 එන 5 බෙදීම 2 වාරයක් y ධන 2 ධන 18 සමාන වෙනවා. ඔක දෙකකට සුළු කරොත් අපිට එනවා තවගෙන x ධන y එන 5 සමාන වෙනවා. අපිට කියලා තියෙන ගැටලුවේ වෘත්තය මත එහා බියෝජන ස්පර්ශක වල සමීකරණ හොයන්න. ඒතර ඒක ඒව. හරි. ඒකට පස්සේ අපිට අහලා තියෙනවා AB ජාය විස්තර කරන්න කියලා. හරි. ඒවරන් පේනවා AB ජාය විස්තර කරන්න කියලා තියෙනවා. නමුත් දැන් පේනවා මෙන්න මේ රේඛාවේ මේ රේඛා අනුක්‍රම සමානයි. නේ? මේ රේඛා දෙක අනුක්‍රම දෙක සමානයි. මේක අනුක්‍රම ත්‍රිරේඛයි. මේක අනුක්‍රම ත්‍රිරේඛයි. හරිනේ? එහෙනම් ඒක ඔයගොල්ලෝ පේනවා එහෙනම් ඒවලජන් ස්පර්ශකයේ ඒවලජන් ස්පර්ශකයේ සමාන්තර වෙනවා නම් එතකොට අනිවාර්යයෙන්ම AB කියන එක වෘත්තයේ විස්කම්භයක් කරනවා. හරි. ඒක නේද? ඒක නාරදී. හරි. එහෙනම් එතකොට පේනවා මේ රේඛා දෙක සමාන්තර හින්දා A හා B කියන්නේ
මේ වෘත්තයේ විස්කම්භක දෙක අන්ත වෙනවා. හරි. ඒ ගන්න ඉස්සර කරන් තියෙනවා. ඊළඟ අපිට එනවා මොකද කොටසක් වෘත්ත දෙකක් අතර කෝණය. වෘත්ත දෙකක් අතර කෝණය. අපි වෘත්ත දෙකක් අතර කෝණය කියලා අර්ථයක් කරන්නේ වෘත්ත දෙකක් ඡේදනය වෙනවා නම් මේ වෘත්ත දෙකේ ඡේදන ලක්ෂයකදී වෘත්ත දෙක රඳින ස්පර්ශක දෙක අතර කෝණය. තමයි වෘත්ත දෙකක් අතර කෝණය කියලා කියන්නේ. වෘත්ත දෙකක් ඡේදන වෙනවා අපිට මේ ඉස්සෙස්සේ වෘත්ත දෙකක් කියලා. සාන බිඳුව සාන බිඳුව මේ වෘත්ත දෙකක් ඡේදන වෘත්ත දෙක අතර කෝණය කියලා කියන්නේ වෘත්ත දෙකේ ඡේදන ලක්ෂයකදී වෘත්ත දෙක රඳින ස්පර්ශක දෙක අතර කෝණය තමයි අපි වෘත්ත දෙක අතර කෝණය කියලා කියන්නේ. ඒක අපිට වෘත්ත දෙකක් දීලා තියෙනවා ඡේදන වෙන. අපිට වෘත්ත දෙක අතර කෝණය හොයන්නකොත් ඒකට අපිට සම්මතයක් ගන්නදී අපි දැනගෙන ඉන්නවා. හරි. ඊළඟ තීරේ කෝණය කියන්නේ ඒක. අපි බලමු ඒක. අපිට දීලා තියෙනවා වෘත්ත දෙකක්. S එක වෘත්තය x වර්ගය ධන y වර්ගය ධන 2g1x ධන 2f1 y ධන c එක සමාන බිඳුව දීලා තියෙනවා. S2 කියන්නේ x වර්ගය ධන y වර්ගය ධන 2g2x ධන 2f2 y ධන c දෙක සමාන බිඳුව දීලා තියෙනවා. හරි. එහෙනම් මේ වෘත්ත දෙකේ ඡේද ලක්ෂ අපි හිතමු එහා බී කියලා. අපි රූපයක් ගන්නොත් ඔතන වෘත්ත දෙකේ කේන්ද්‍ර අපි එහා බී කියලා ගමු. ඡේද ලක්ෂය CRD කියලා ගමු. හරි. එහෙනම් මේක S වෘත්තය නම් අපි දන්නා අංක ගන්නවා S වෘත්තයේ කේන්ද්‍රය ගන්න ඍණ G ඍණ F එක. අන්තයේ කේන්ද්‍රය ගන්න. ඒකට B කියලා ගත්තාම ඍණ G දෙක ඍණ F දෙක. ඕකේ. හරි. අපිට ඊළඟට අපිට වань තියෙන වෘත්ත දෙක අතර කෝණය. ඒකදී අපි ඉස්සලම කරන්නේ මේ පළවෙනි වෘත්තයට මෙන්න මේ ලක්ෂයේදී අපි ස්පර්ශයක් හඳුනනවා. දෙවෙනි වෘත්තයට ස්පර්ශයක් කරන තීරතිය. ඔය දෙකේ. දැන් පළවෙනි වෘත්තයට ස්පර්ශයක් කරන එකත් ඔය දෙකේ. අපි වань දෙක මේ කෝණය. පළවෙනි වෘත්තයේ ඡේද ලක්ෂයේ වෘත්ත දෙකේ ස්පර්ශයක් හඳුනනවා. අපි S දෙක වෘත්තයට ස්පර්ශයක් කරන එක මේක වෙනවා. S එක රඳ ඔකේ. දැන් මේ වෘත්ත දෙක අතර කෝණය තීර වань තියෙනවා. ඊළඟට අපි නිර්මාණය කරනවා මේ ඡේද ලක්ෂයේ මේ කේන්ද්‍රය ආ කරනවා. යාකර පැටිය මේ රේඛාව පළවෙනි වෘත්තයේ ස්පර්ශකෙන්ද මේ අරය මේ ස්පර්ශකේ ලම්බ කරනවා. ඒතර මේක අනුවක් කරනකොට මේක තියෙනවා මෙන්න මේ පොඩි කොටස අනුර තියෙනවා. හරිනේ? මෙතනත් එහෙමයි. ඒ විදිහට ස්පර්ශය ගත්තා මේ අරය ලම්බ කරනකොට මේක තියෙනවා නම් මේක අනුවක් තියෙන මේක අනුර තියෙනවා. හරිනේ? එහෙනම් අපිට ඕනේ වෘත්ත දෙක අතර කෝණය එතකොට අපිට මේ ත්‍රිකෝණය පාවිච්චි කරන්න වෙනවා. කෝණ වෙනවා මේ කෝණය අස්සිතව ගත්තොත් අපිට ACP කෝණය. කියන්නේ අනුරෙන් තීටා ධන තීටා ධන අනුරෙන් තීටා. සමානද 180 ඍණ තීටා. ACP කෝණය. අපිට ඇත්තටම තීටා හොයන්න තියෙන්නේ. තීටා හොයන්න අපි කරන්නේ මෙන්න මේ කෝණය දාන්න. මෙන්න මේ ත්‍රිකෝණය cosine නීති දාන්න. මොකද මේ වෘත්තයේ අරය තමයි මේ දුර. එතකොට ඒක අපි R1 කියලා ගත්තොත් අපි දන්නවා R1 කියන්නේ G එක වර්ගය දාන්න F එක වර්ගය ඍණ C එක වර්ගමූලය. මේ වෘත්තය අර තමයි මේ දුර. ඒක අපි R2 කියලා ගත්තොත් R2 කියන්නේ G දෙක වර්ගය දාන්න F2 වර්ගය ඍණ C දෙක වර්ගමූලය තමයි ඒක. මේ ලක්ෂය අතර දුරක් දාන්න. එතකොට අපිට ගෙලින් මේ ටික cosine නීති දාලා තීටා හොයන්න පුළුවන්. එහෙනම් දැන් අපි කරන්නේ ඊළඟට ABC ත්‍රිකෝණයට cosine නීති දාන්න. දැම්මොත් එන්නේ cos ACB කෝණය. හරිද? cos මේ කෝණය සමාන බද්ධ පාදයේ වර්ගවල එකතුව. AC වර්ගය ධන CB වර්ගය ඍණ AB වර්ගය. බෙදීම දෙගුණයක් AC වර්ග CB. මේ cos ACB කෝණය cos 180 තීටා. සමානයි මේක එතකොට R1 වර්ගය ධන R2 වර්ගය ඍණ AB. AB කියන්නේ කේන්ද්‍ර අතර දුර. ඒ කියන්නේ ඍණ G1 ධන G2 වර්ගය ඊළඟට අනිත් එක කියන්නේ ධන
ඍණ f එක ධන f දෙක වර්ගය. ඔගේ වර්ගමූලය. එතකොට වර්ග වෙනකොට වර්ගමූලය අයින් වෙනවා. බෙදීම තිබුණේ කාර්යක ආරම්භය. ඉතින් අපිට නැත්නම් අපි කාර්යක ආරම්භය දන්නවා. දෙකක් ගන්න. හරිද? ඒ ටික ආශ කරාම දවල්පත් සුළු වෙනවා. ඒ cos එකෙන් තියෙනකන් ඊට cos තියෙන්න. සාමාන්‍ය ප්‍රතිඵලයක් එනවා. හරිද? ඒක අපිට cos එක හොයාගන්න පුළුවන්. එහෙනම් මේ මුලදාරේ මතක තියෙනවා මේකේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. ගාන හදනදී මතක තියාගන්න. මොකද මේකේ අපෝණයක් තමයි ඔයාලට විවාහයට එන්නේ. මොකද වෘත්ත දෙකක් ලම්බ කරන අවශ්‍ය ප්‍රලම්බ වෙන අවශ්‍යතාව තමයි ආන්නේ. පරිසත් වෘත්ත දෙකක් අතර කොනේ හොයන්නේ කිව්වොත් කරන් තියෙන්නේ මේ ඡේදන ලක්ෂණ ස්පර්ශක දෙක අතර කොනේ ලකුණු කරලා අරයන් දෙක ආගල්ලා මේ කොන් දෙක ගත්තම මෙන්න මේ ත්‍රිකෝණේ අපි මේ වෘත්තය දාන්න වෘත්තය අරේ දානවා. මේ වෘත්තය දාන්න ඒක අරේ දානවා. කේන්ද්‍ර අතර දුර දානවා. ඒතර මේ ත්‍රිකෝණ කොසයින් නීති දානවා. මේ කොසයින් නීති දානකොට අපි මේ ආගය ටික දානවා. අරේ දානවා. ආර් දෙක අරේ දානවා. කේන්ද්‍ර අතර දුර දානවා. මේක සම්පූර්ණයෙන් දානවා. ඉතින් කොස් ඒක සෙන්ටිට වෙන කොස් තියෙනවා. ඔබට කොස් එක හොයාගත්තම වෘත්තය අතර කොනේ පාසෙම හොයාගන්න පුළුවන්. හරිද? ඔය දිලේ නෝට් එකේ ඔක්කොම ඇති. ඒ පොඩක් මම පරීක්ෂණය කරන්න. මේක නම් මොකද දුරට කාණක් කරුවොත් නිසා තීරයක ඔප්පු කරන්න දෙන්නේ නැහැ. හරිද? ඒත් දෙයක් ගැටලුවක් වෙන්නේ නැහැ. මේකට අනුබද්ධ අනිත් තීරයක වැදගත්. ඊළඟට අපිට එන්නේ වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදන අවස්ථාව. හරිද? වෘත්තයක් ප්‍රලම්බය කියන්නේ වෘත්ත දෙකේ ඡේද ලක්ෂණය වෘත්ත දෙක ගන්න ස්පර්ශය දෙක ලම්බ කරන් අපි කියන වෘත්ත දෙක ප්‍රලම්බ වෙනවා කියලා. කියන ලම්බ. හරිද? වෘත්තයක් ප්‍රලම්බය කියන්නේ වෘත්ත දෙකේ ඡේද ලක්ෂයේදී වෘත්ත දෙක ගන්න ස්පර්ශය දෙක අතර ගොනේ අංශක 90ක් වෙනවා. හරිද? එවන අපි කියන වෘත්ත දෙක ප්‍රලම්බ වෙනවා කියලා. එහෙනම් මේ SKS දෙක වෘත්ත දෙක දීලා තියෙනවා නම් මේ වෘත්ත දෙක ප්‍රලම්බ වෙන අවස්ථාව 2යි G එක G දෙක ධන 2යි F එක F දෙක සමානයි 100 ධන 3 දෙක. ඔක කරන්නේ. මේක අවශ්‍යම යන තීරික. හරි. මේ අනුබද්ධතාවයට යන තියෙන්නේ අයිතට වාසිය. අපි වෘත්තයක අර විදිහට ගමු. S එක සාන බිඳුව වෘත්තය S එක සාන බිඳුව වෘත්තය. වෘත්තයේ කේන්ද්‍රය AB. හරි. අපි මේ වෘත්තයට ස්පර්ශයක් කරනම මේ වෘත්තයට ස්පර්ශයක් කරනම ඔයදරන්නේ ඒක මේ ආරයට ලම්බ කරනවා. හරි. දෙන්නේ ඊළඟට මේ අනිත් වෘත්තයට ස්පර්ශයක් කරනවා ඒකත් ආරයට ලම්බ කරනවා. එතකොට එතන වෘත්තේ ප්‍රලම්බ වෙනකොට මේ පළවෙනි වෘත්තයේ ස්පර්ශයේ මේ ස්පර්ශයේ දෙවෙනි වෘත්තයේ කේන්ද්‍රය ගන්නවා. ඊළඟ දෙවෙනි වෘත්තයේ ස්පර්ශයක පළවෙනි වෘත්තයේ කේන්ද්‍රය ගන්නවා. වෘත්තයක ලම්බ කරනවා. හරිද? වෘත්තයක ලම්බ වෙනකොට එහෙනම් ලම්බ කරනකොට මේ පළවෙනි වෘත්තයෙන් දෙන ස්පර්ශයක මේ පළවෙනි වෘත්තයෙන් ස්පර්ශයක දෙවෙනි වෘත්තයේ කේන්ද්‍රය ගන්නවා. දෙවෙනි වෘත්තයෙන් ස්පර්ශයක පළවෙනි වෘත්තයේ කේන්ද්‍රය හරයන්. හරිද? එතකොට එහෙනම් මේ අවස්ථාවේදී මේ කොනේ ස්පර්ශයක අතර කොනේ තමයි අනුවක් වෙන්නේ. CD කරගමු. හරිද? එහෙනම් පොතෙන් ලියන් තියෙන එක වෘත්තේ ප්‍රලම්බ නිසා වෘත්තයන් ස්පර්ශයක අන්‍ය වශයෙන් අදාළ වෘත්තවල කේන්ද්‍රය හරයන්. හරිද? එතකොට ආකාරي සම්බන්ධයක් එනවා. එතකොට මේ අවස්ථාවේදී අපිට කෙලිම මේ වෘත්තය හරි R1 මේක R2 වෙන්නේ. ඒක පයිතස් ෆැමිලි දාන්න පුළුවන්. හරිද? එහෙනම් වෘත්තය ප්‍රලම්බ නිසා අපිට පේනවා ACB කෝණය ස්පර්ශක අතර කොන අංශක 90ක් වෙනවා. එතන ක්‍රෙඩිට් ෆයිල් දෙක වෙනවා. හරිද? ඒ වුණත් ඒ අපිට මේ ටික පයිතස් ෆැමිලි දාන්නත් එහෙනම් අපිට එනවා AB වර්ගය සමන්න AC වර්ගය දාන CD වර්ගය. හරිද? ඒතර AB ගන්නකොට කේන්ද්‍ර අතර දුර. එතන ඉන්නේ ඍණ G1 ධන G2 වර්ගය ධන ඍණ F1 ධන F2 වර්ගය සමානයි මේක R1 කියන්නේ G1 වර්ග ධන F1 වර්ග ඍණ C1 R1 වර්ගුනේ R1 කියන්නේ R1 වර්ගය ආවම එතකොට එන්නේ G1 වර්ග ධන F1 වර්ග ඍණ C1 ධන අනිත් පැත්තේ G2 වර්ගය ධන F2 වර්ග ඍණ C2 මේ සුළු කරත් වෙන අපිට G1 වර්ගය ඍණ 2යි G1 G2 ධන G2 වර්ගය. ධන F1 වර්ගය ඍණ 2යි F1 F2 ධන F2 වර්ගය. සමානයි G1 වර්ගය ධන F1 වර්ගය ඍණ C1 ධන G2 වර්ගය ධන F2 වර්ගය ඍණ C2. ඒ වර්ගඵල දෙක අපිට
අපිට මෙතන ඍණ 2යි g එක g දෙක ඍණ 2යි f එක f දෙක සමාන වෙනවා ඍණ c එක ඍණ c දෙක ඍණ වැඩි කරොත් වෙනවා 2යි g එක g දෙක දාන 2යි f එක f දෙක සමානයි c එක දාන c දෙක හරි අමාරු නෑ ඒක පහසුයි උදේක ලම්බ කරනවා නම් උදේක ස්පර්ශක අනිවාර්යයෙන් අදාළ වෘත්තවල කේන්ද්‍රය යනවා එතන මේක රිජිකෝටි කෝණයක් වෙනවා එතකොට අපිට පයිසස්මයි දාලා අවශ්‍ය උත්තරයට යන්න පුළුවන් හරි මේක අනිසෙම උපකරණ අවශ්‍ය නැතුව උපකරණ දැනගෙන ඉන්න ඕනේ මේ උපකරණ නැතුව ඕනේ ලාභ පාවිච්චි කරන්න පුළුවන් මේ සූත්‍රය පැටලුවා හරි අපි ඒක ගැටලුවක් කරමු අපිට දීලා තියෙන වෘත්තයක් එකක් x වර්ගය දාන y වර්ගය දාන 2x ඊට 4y ඊට 3 සමාන බිඳුව. මේක x කියලා හිතමු. අවෘත්තයක් දීලා තියෙනවා x වර්ගය දාන y වර්ගය ඊට 6x දාන 2y ඊට 7 සමාන බිඳුව. අපිට උපකරණ තියෙන වෘත්තයක ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා. එහෙනම් මේ අවශ්‍යතාව උපකරණ මේ අවශ්‍යතාව තෘප්ති වෙන වෙන්න හරියි. එයින් අපි වෘත්තයකට අදාළව g එක f එක c එක g දෙක f දෙක c දෙක හොයා ගන්න ඕනේ. හරිනේ. ඔයාලට පේනවා මෙතන මේ වෘත්තය ගත්තොත් 2යි g එක සමානයි 2 නම් g එක කියන්නේ 1යි 2යි f එක සමානයි 4ක් කරනකොට f එක කියන්නේ 2යි c එක කියන්නේ 3යි. හරි. මේකට අදාළව අපි 2යි g දෙක කියන්නේ 6ක් වුණොත් g දෙක කියන්නේ 3ක් වෙනවා. 2යි f දෙක එතකොට 2යි f දෙක එකක් වෙනවා. c දෙක වෙනමක් වෙනවා. ඊට මේ අවශ්‍ය ප්‍රලම්බයෙන් අවශ්‍ය තෘප්ති වෙන කියලා පෙන්නන්න තියෙනවා. ඒක අපි ගන්නේ මෙහි 2යි g එක g දෙක ධන 2යි f එක f දෙක ඍණ c එක ධන c දෙක. ඔන්න කොටස අපිට විදිහට කරොත් හරි. හරි. නෝගර ආශා කරන් තියෙනවා. දැන් දෙවනක් g එක කියන්නේ 1යි g දෙක කියන්නේ ඍණ 3 ධන 2යි f එක කියන්නේ ඍණ 2යි f දෙක කියන්නේ 1 ඍණ ऋण घटिका होते ना इधर इंतर दानदर है ना ऋण इधर दान होता है इधर ऋण हम तेरी और हम पे ना ऋण है ऋण हाथ रहा है दान दाह है एक विषय अरे ऋण हम यहाँ से आते होते ना एक अन्य देखा जी देखा दान देखा एक देख ऋण सी देख के विद्य ना यहाँ से आते होते ना एक अन्य उधर का काम कर अरे सब के उपकरण तो ते आवश्यक आते होते ना वे ना है ऐसा इसका इससे उधर का प्रलंब पे और पावर का सब करम अब इधर इससे क्या उधर दिल दिला एक सार के दाना वाई वाला के फिर देखाई x फिर देखाई y जाने के सामने बिंदु सा इससे को उधर दिल दिला एक सार के दाना y वाला के फिर तुना x जाने I y दान देख समान बिंदु x सार y वाला फिर तुना x दाना है ऋण देख समान बिंदु उधर का दिल दिला अब इधर हालत इन्हें मैं उधर देखा प्रलंब चेदर करनी ऋण तुना देख लक्ष्य है खंडा ऋण तुना देख लक्ष्य है उसके सामने करने हम किसी उल्टे तीन आदो ये उल्टे में उल्टे देखा प्रलंब चेदर करना आदो मैं लक्ष्य आ रहा था ना ये उसके सामने करना बेटा अंतिम अरे तर अब ऐसे उल्टे का दिल देना मैं उल्टे का प्रलंब चेदर करने का मान तो मैं काम करना इतना अनलॉक करना मैंने ये लक्ष्य आ रहा था ना मैंने उल्टे सामने करना बेटा अंतिम पाले उल्टे प्रलंब चेदर देवलिया प्रलंब चेदर मैं लक्ष्य आने उल्टे सामने करना तो आप तेरे में करांती ना अभी आवश्यक उल्टे करना असमत उल्टे हरे आवश्यक उल्टे करना इस सवाने एक सारे दाना वाली बात है ताने देखाई x ताने देखाई y ताने c सवाने बिंदु एक है हरे मेरा ना बेटा आवश्यकता समीकरण तो लियान बुला है ना ऐसे का प्रलंब है साहब देखाई g के g देखा ताने देखाई f के f देखा सवाने c के दाने c देखा मेरा मतलब g f c का में g बोला कि g का g f का f है ना c का c है ना මෙතන අපිට හොයාගන්න නගන්නේ. ඒ වන්ද එකපාරට ගන්න පුළුවන්. මම 2යි g වරක් g 2 කියන්නේ. එතකොට මෙතන x ලං එකේ 2 මෙතන ආගේ. එතන දෙන එක.
ධන 2 F ආරයක් F2 කියන්නේ වර්ග සංඛ්‍යා දෙකෙන් බෙදෙන්නේ ඍණ 1. සමානයි C1 කියන්නේ මෙයාගේ C. C2 කියන්නේ මෙතනින් එන්නේ 1. ඒතර අපිට සමීකරණයක් හොයලා දෙනවා. ඍණ 2යි D ඍණ 2යි ඍණ C සමානයි 1. හරිද? ඒක නතරත් උතෙනුත් සමීකරණය. දැන් ඔයගෙම S1 S2 ප්‍රාමණිසා. නැවතත් මේ සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ. කරනකොට අතර G එක F එක C එක ගන්න මේ උත්තරගෙන GFC ආගෙන ටික මේක අතරින් හොයාගන්න වෙනවා. හරිද? දෙකයි G වාරයක් G2 කියන්නේ අතර මෙතන x සමගුණක මෙතන දෙකයි G2 කරගෙන තෝරන. එතකොට G2 කියන්නේ 3ට දෙක. තන දෙකයි F වාරයක් එනත් වර්ග සංඛ්‍යා දෙකෙන් බෙදුවොත් එන්නේ එතකොට 3. සමානයි C තන C2 කියන්නේ ඍණ 2. හරි. එතන කියනවා අපිට ගන්නවා ඍණ 3යි G තන I ඍණ C සමාන වෙනවා අපිට ඍණ 2. ඔක දෙක. හරි. ඊළඟට මේ වෘත්තය මේ ලක්ෂ්‍ය හරහා යනවා. හරි. එහෙනම් ඒක තොතේ වෙනවා. ඒ සමාන වෘත්තය මේ ලක්ෂ්‍ය හරහා යනවා. එතකොට ඒ සමාන වෘත්තය තුන ඍණ 2 හරහා යන්නේ දෙක තොතේට දෙනවා. 9 තන 4 ඍණ 6යි තන 4යි තන C සමාන වෙනවා. හරි. तर අපිට ඔය සමීකරණ සමගාමී විසඳුම අපිට GFC හොයාගන්න පුළුවන්. GFC එකෙන් පස්සේ අපිට පිළිගු උත්තර ගන්න. හරි. ඒක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. මේ ටික සමගාමී විසඳලා GFC හොයලා මේක ආස කරන්නේ එතකොට එනවා මේ උත්තර ප්‍රලම්බ ඡේදනය කරන ඊළඟට මේ ලක්ෂ්‍ය අරගෙන උත්තර සමීකරණය